දැන්. ඔව් පිටම පිට තොරතුරු ගැන කියනකොට විශේෂයෙන්ම තිරය ඉදිරි පිටත් පිටුපසක් සිදුවෙන බොහෝ දේවලුත් තියෙනවා කියන එක ඔබත් දන්න කියන කාරණයක්. දේශපාලනයේ විවිධ කාලයට එක එක නාටක රඟ දක්වනවා. හැබැයි මේ රඟ දක්වන හැම නාටකයක්ම ජනතාව අතරට එන්නේ නැහැ. මොකද හුඟක් දේවල් රඟ දක්වන්නේ තිරෙන් පිටුපස. කොහොම නමුත් ඉතින් ජනතාවට මේවා කොයිතරම් වසන් කරන්න උත්සාහ කරත් මාධ්‍යයට ඒවා වසන් කරනවා කියන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. අපිට හුඟක් දේවල් ආරංචි වෙනවා. මොකද මාධ්‍යකරුවන්ට ඉව තියනවායි කියලා කියනවනේ. ඒකම තමයි නවමි මේ බොහෝ විට බොහෝ දෙනා මේ මාධ්‍ය වාරණය කරන්න එහෙම නැත්නම් මාධ්‍යයට තහංචි පනවන්න මාධ්‍යයට විවිධ පාලන දාන්න උත්සාහ කරන්නේ අතීතයේ ඉඳලම. මෑත අතීතයේත් මේ වගේ දේවල් අපිට අහන්න දකින්න ඉඩකඩක් ලැබුණා බරපතල විදිහට. කොහොම නමුත් තිරේ පිටුපස නාටක වගේම තිරේ ඉදිරිපිට නාටක පිළිබඳව කතා කරනවා වගේ විශේෂයෙන්ම මේ තිරේ පිටුපස සිද්ධ වෙන දේවල් නෙමෙයි තිරේ ඉදිරිපිටදී දකින්න ලැබෙන්නේ. කොහොමනොත් මේ තිරේ පිටුපස වගේම ඉදිරි සිදුවෙන දේවල් අපි ඔබට කියන්න සූදානම් වෙනවා වග තුග තුලින්. ඔව් අපි දැන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලේ 28 වන සැසිවාරය පිළිබඳව. ඊයේ ආරම්භ වුණා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ජගත් මානව හිමිකම් කවුන්සිලේ 28 වන සැසිවාරය. විශේෂයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය කියලා කියන්නේ ශ්‍රී ලංකාවට පහුගිය කාලේදී ගොඩක් හිත් රිදවීම් ගණනාවක් සිදු වුණු තීන්දුව తీරන රැසක් ගත්තු සැසිවාරයක් කියලා අපිට ගොඩක් කියන්න පුළුවන්. මොකද ඔබට මතක ඇති යුද අපරාධ පිළිබඳව චෝදනා පහුගිය කාලෙදී අපිට ඉදිරිපත් වුණේ ජගත් මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරයේදී. කොහොම වුණත් මේ තිරේ පිටුපස සිදුවන රහසිගත කටයුතු පිළිබඳව අපි ඉස්සෙල්ලා කතා කළා. මේ තිරය ඉදිරියට ගෙනකොට පහුගිය කාලේ හිටපු දේශපාලකයෝ කතා බහ කරපු ඒවා හැඳින්වපු ලස්සන නමක් තිබුණා. ඒ තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ. කොහොම නමුත් දැන් මෙවර ඊයේ ආරම්භ වුණානේ මානව හිමිකම් කවුන්සිලේ 28 වෙනි සැසිවාරය. නමුත් මෙවර නම් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙලා හිටියේ නැහැ. ඒ හොරණෑ ඔක්කොම වැහිලා තියෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබුණේ. කොහොම නමුත් මෙවර මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයට සහභාගී වුණා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා. ඔහු ඊයේ මානව හිමිකම් සැසිවාරය ඇමතුවා. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළා ලංකාවේ වත්මන් තත්ත්වයේ පිළිබඳව ලංකාවේ අලුත්ම ස්වභාවය පිළිබඳව අලුත් දේශපාලන වටපිටාවක් එක්ක කොහොමද ලංකාව ගලාගෙන යන්නේ ලංකාවේ කටයුතු සිදු වෙන්නේ කියන එක ඔහු එහිදී වැඩිදුරටත් හොඳින් අවධාරණය කළා. කොහොම නමුත් මෙවර මානව හිමිකම් සැසිවාරය අපට ඊතරම් විශේෂ නොවුණත් 29 වන මානව හිමිකම් සැසිවාරය අපට තීරණාත්මක මානව හිමිකම් සැසිවාරයක් වෙනවා නොඅනිවාර්යයි. අපි මානව හිමිකම් සැසිවාරය ගැන සකස් කළ කෙටි විශේෂාංගයකට යොමු වෙන්නයි මේ බලාපොරොත්තු. සජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 28 වන සැසිය ආරම්භ වුණා. එහි ආරම්භය සනිටුහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සභාව අමතනු ලැබුවා. මීට අමතරව 28 වන සැසිවාරයට සමගාමීව සමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඉහළ පෙළේ සමුළුවක්ද පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වනවා. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාවද මෙවර සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඒත් ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව අදාළ වාර්තාව ගෙන ඒම කල් තැබීමට ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය එකඟතාව පළ කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 28 වන සැසියට සහභාගී වීම සඳහා ජිනීවා නුවර රැඳී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම කවුන්සිලේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු හමු වී සාකච්ඡා පවත්වනු ඇති. මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නව රජයේ වැඩපිළිවෙල ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතයි. අද දවසේ පුවත්පත් පත්තරේ නැත්නම් පත්තර බලපු ඔබට නම් විශේෂ ප්‍රවෘත්ති කිහිපයක්ම දකින්න අවස්ථාව ලැබෙන්නේ නැති. ඒ අතුරින් අවධානය යොමු වෙච්ච එක ප්‍රවෘත්තියක තතුවිත්ත කියන තමයි සූදානම් වෙන්නේ. ඒත් එක්ක බැඳුණු කතාබහ බොහොමයක් තියෙනවා මේ අපිට කියන්න වගතුක තුලින්. ඒ නිසා තමයි මේ ප්‍රවෘත්තිය පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම ජ්‍යොතිෂය පිළිබඳව Tamanට දැන් විශ්වාස කරන්න බැරි තරමටම ඒක එපා වෙලා තියෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තිබුණා මාධ්‍යයට. පටු ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරලා මේ වටිනා කියන ශාස්ත්‍රය නැතිබංග ස්ථාන කරනවා. එහෙම නැත්නම් ඒකට තිබුණු ඉඩකඩ විශ්වාසය මිනිසුන්ගේ තිබෙන දයාබරත්වය එහෙම නැත්නම් ඒ තියෙන ලබදියාව නැති කරන තත්ත්වයට සමහර අයගේ කටයුතු නිසා පහුගිය දවස්වල අපි අත්දැකපු දේවල්
ඉතාමත් දුක හිතන කතාවක් කියලා කිව්වොත් වැරද්දක් නැහැ. කොහොම නමුත් මේ පටු ලාභ නිසාම මේ දේවල් කරපු දේවල් ඒන් සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව අපිට මාධ්‍යයක් විතර කතා කරන්නත් ලැජ්ජා හිතෙන තත්ත්වයක් තමයි දැන් නම් උද්ගත වෙලා තියෙන කියන එකත් අපි කියන්න ඕන. පුංචි දරුවෙකුට ඉදුල් කට ගන්න විවාහ මංගල උත්සවයකට හරියට නැකතක් වෙලාවක් බලාගෙන කටයුතු කරන්න ජ්‍යොතිෂය කියන එක කොයිතරම් වැදගත් විදිහට අපේ රටේ පාවිච්චි කරාද භාවිතා කරාද කියන එක අපි හැමෝම දන්නාගෙන කවුරුත් නැහැ. ඔව්. පසුගිය ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී විශේෂයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් තමයි මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ. මෙතනදී ජ්‍යොතිර්වේදීන් දෙපිලකට බෙදුණා. අපිට ඒක දක්නට ලැබුණ විශේෂ සිද්ධියක් විදිහට එක් ජ්‍යොතිර්වේදීන් කණ්ඩායමක් ගත්තා හිටපු ජනාධිපතිවරයාගේ පැත්ත. තව ජ්‍යොතිර්වේදීන් පිරිසක් ගත්තා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැත්ත. කොහොම නමුත් ඇතැම් සත්‍ය ප්‍රකාශ කරන ජ්‍යොතිර්වේදීන්ගේ හඬ යටපත් කරා මේ රාජ්‍ය මාධ්‍ය විසින්. මේක අපි කියන්න ඕන තරම් අපි මාධ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරාට මොකද මේට දේශපාලන හස්ත කටයුතු කරපු බව අපිට හිතක් නෙමෙයි දැන් වෙනකොට. කොහොම නමුත් මේ පරාජිත අපේක්ෂකයෙකු වෙනුවෙන් ලන්සු තබන්න තමන්ගේ ඒ ලන්සු තියලා තමන්ගේ හඬ සමාජය තුළ මතයක් විදිහට ගොඩනගන්න ඇතැම් පරාජිත ජ්‍යොතිර්වේදියෝ කටයුතු කරපු බවත් අපිට පහුගිය කාලේ දක්නට ලැබුණා. ඔවුන් ඒක තහවුරු කරන්න කියපු දෙයක් තමයි මේ තමන් වෙඩි තියා ගන්නවා කියලා කිව්වා. මේ තමන්ගේ මතය හරියට ඉෂ්ට වුණේ නැත්නම් කොහොම නමුත් අපිට දැන් ගොඩනැගෙන ප්‍රශ්නයක් තමයි ජනවාරි 8 වෙනිදායින් පස්සේ පුස් බැඳලාද කියලා මේ තුවක්කුවල. කොහොම නොත් උන දේ වුණා. හිටපු ජනාධිපතිවරයාට ජ්‍යොතිෂය එපා කළා වගේම ජනතාවට හිටපු ජනාධිපතිවරයාත් එපා කළේ මේ පටු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කටයුතු කරන ජ්‍යොතිර්වේදියෝ බව අපි මතක් කරන්න ඕනේ. ඔබට හසුවන හසු නොවන බොහෝ දේවල් එකතු කරපු වගතුග සමගින් රැඳින්න මොහොතේ අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයකට. උඩරට ගිවිසුම අත්සන් කරලා ඉවරකට වසර 200ක් සම්පූර්ණ වෙනවා. මේ උඩරට ගිවිසුම කියන එකත් එක්ක කතා බහ කරනකොට අපිට අතීතයත් එක්ක කතා බහ කරන නම් ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ දේශපාලනයත් එක්ක ලංකාවේ පාවාදීම් එහෙම නැත්නම් අපිට අපේ රටට කොහොමද අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් සිද්ධ වුනේ මෙන්න මේ වගේ කරුණු කාරණා බොහොමයක් කතා බහ කරන්න තියෙනවා. නමුත් වගතුග තුලින් අද දවසේ කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දේවල් නෙවෙයි. ඔබට කියන්නට තියෙන කරුණු කාරණා අතර දැන් මේ 200ක් වසර 200ක් සම්පූර්ණ මේ උඩරට ගිවිසුම අත්සන් කරලා මේ වෙනකොට ඒ පිළිබඳව අපි වගතුග තුලින් මාධ්‍යයක් විදිහට කළ යුතු දේවල් විදිහට අද දවසේදී විශේෂ වාර්තා වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා ඔබට තිලන කරන්න. එහෙම නැත්නම් ඔබට දැක බලා ගන්නට. අපි ඒ සඳහායි දැන් යොමු වෙන්න මේ සූදානම් වෙන්නේ. ඒකට යොමු වෙන්න සූදානම් වෙන මොහොතේම සිහිපත් කරන්නත් ඕන. එහෙම නැත්නම් මතක් කරන්නත් හිතනවා නායුමි. එදත් උඩරට ගිවිසුම අත්සන් කරද්දී ජ්‍යොතිෂයම බලලා වෙලාව බලලත් දන්නේ මේ කටයුත්තට අස්සන් තැබුවේ කියන එකත් පුංචි කුතුහලයක් ඔළුවේ තියෙනවා හිතේ තියෙනවා කියන එකත් කියමින් තමයි මේ අවස්ථාවට ඔබට දැක බලා ගන්න ඉඩකඩක් වෙන් කරන්නේ. ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත් වූ ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කර වසර 200ක් සපිරෙන බව 1815 මාර්තු මාස 2 වෙනි දින එවකට උඩරට රදළ ප්‍රධානීන් සහ ඉංග්‍රීසි නියෝජිතින් අතර මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා. 1815 දක්වා වසර 2000කට අධික ඉතිහාසයකදී මෙරටට එල්ල වූ පෙරදිග හා අපරදිග ආක්‍රමණ ලාංකිකයන්ගේ වීරත්වය හමුවේ පරාජය කිරීමට හැකි වුණා. 1815 දී මෙරට ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වූ දේශහිතයිශී ලාංකිකයෝ ඔවුන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී නැගී සිටියා. එහි සන්ධිස්ථානයක් වන්නේ 1818 කැරැල්ල සහ 1848 නිදහස් අරගලයයි. වීර කැප්පිටිපොළ නිලමේතුමන් හා වීර පුරන්නප්පු යන ශ්‍රී ලාංකික විරුවන් එම නිදහස් අරගලයට නායකත්වය සපයා තිබෙනවා. ඔව් දැන් මේ ගිවිසුම් ගැන කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගිය දවස් දෙකක මේ ගිවිසුම් ගැන කතා බහ කරන්න කටයුතු කළා. එකක් පහුගිය සෙනසුරාදා දේශීය ව්‍යාපාරිකයන් හමු වෙමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ දේශීය ව්‍යවසායකින්ට එරෙහි වෙන කිසිදු ගිවිසුමකට Taman එළඹෙන්නේ නැහැ කියලා වෙන රටවල් සමග. ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා සඳහන් කළා ශ්‍රී ලංකාව යටත් විජිතයක් වෙන කිසිදු ගිවිසුමකට වෙන රටවල් සමග එකඟ වෙන්නේ නැහැ කියන එක. ගිවිසුම් ගත වෙන්නේ නැහැ කියන එක. කොහොම නමුත් ශ්‍රී ලංකාව ඉදිරියට
අපේ ගමන් මගේදී අපිට විවිධ ගිවිසුම් වලට එළඹෙන්නට සිද්ධ වෙනවා තරංගයක විශේෂයෙන් ඉඳලාම අපිට ඒක දකින්න අවස්ථාව ලැබෙනවා. අනිවාර්යෙන් අවස්ථාවලදී. ඔව් විශේෂයෙන් ආරක්ෂක කිවිසුම් සංවර්ධන කිවිසුම් වගේ දේවල් වලදී සමහර විට අපිට නොදැනුවත්වම වක්‍රාකාරයෙන් අපි යටත් විජිතයක් වෙන කිවිසුම් වලට අත්සන් තැබීමේ ඉඩ කඩ තියෙනවා. මේ නිසාම විවිධ රටවල් සමග කිවිසුම් ගත වීමේදී ඉතාමත් බුද්ධිමත්ව කල්පනාකාරීව දෙපාරක් හිතලා කිරා මැනලා තමයි ගිවිසුම් ගත වෙන්නේ කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෙන්න මේ විදිහට ඊයේ සඳහන් කළා. අද ලෝකේ ප්‍රබල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් ආක්‍රමණය කරන්නේ එදා ආක්‍රමණය කරපු ආකාරයට නෙවෙයි වෙනස් විදියකට. බොහෝ වෙලාවට විවිධ ගිවිසුම් සංවර්ධනය සඳහා නොයෙකුත් විශේෂේශ්‍ර සඳහා සමහර විට ආරක්ෂක ගිවිසුම් සමහර විට වෙළඳ ගිවිසුම් එවැනි දේවල් වලින් තමයි නව ක්‍රමෝපායන් පාවිච්චි කරන්නේ. අද බලවත් ජාතීන් බොහෝ වෙලාවට අපි වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ට අවනත කර ගැනීම සඳහා 948 ඉඳලා බ්‍රිතාන්‍ය පාලනය නිදහස ලැබිච්ච දවසේ ඉඳලා මේ දක්වා කාල සීමාව ගත් විට අපේ රට බොහෝ පරිස්සම් වෙලා තිබෙනවා එවැනි ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව. අද වර්තමානයේ ගත්තහමත් බොහෝ වෙලාවට එවැනි යෝජනා අපිට එනවා. එවැනි අදහස් වෙනවා. නමුත් අපි සෑම විටම ඊටාම ප්‍රවේශංව ඉතාමත්ම බුද්ධිමත්ව අපේ රට කිසියම් ප්‍රබල රාජ්‍යයකට යටත් නොවන ආකාරයට අපිට අවශ්‍ය සංවර්ධනයට ලබාගත යුතු තාක්ෂණික දැනුම පුහුණුවීම් පර්යේෂණ ආධාර උපකාර පරිත්‍යාග ඒවා ලබා ගැනීමේදී අපි රජයක් විදිහට කටයුතු කරන්නේ ඉතාමත්ම ප්‍රවේශම් සහගතවයි. පහුගිය දවස්වල සේනක විදුලි ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව බොහෝ දේවල් කතා බහ කළා. විශේෂයෙන්ම මේ පනත පිළිබඳව එහෙම නැත්නම් මේ පිළිබඳව කතා බහ කරනකොට අපිට මේ සේනක විදුලිය කියන චරිතය අපේ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ මානව හිතවාදී පුද්ගලයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් කියන එක නම් මේ මොහොතේ නොබියව කට ඇරලා බොහොම හොඳින් කියන්න පුළුවන් බව සිහිපත් වෙනවා. නයෝ සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ඊයේ කැඳවලා තිබුණා මාධ්‍ය හමුවක්. ඔවුන් එහිදී සඳහන් කළා මේ අලුතෙන් ගෙන ආපු ඖෂධ ප්‍රතිපත්තිය වගේම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව. ඔවුන් එහිදී සඳහන් කළේ මේ නව ඖෂධ ප්‍රතිපත්තිය සේනක බිබිලි මහත්තයාගේ ඖෂධ ප්‍රතිපත්තියට කිට්ටු කරන්නවත් බෑ. ඒ දේවල් ප්‍රතිපත්තීන්ට පටහැවි වුණත් කොහොම වුණත් මේ අලුතින් හදලා තියෙන ඖෂධ ප්‍රතිපත්තිය ගැන තරමක හෝ සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. ඒ සඳහා සහයෝගය දක්වන බවත් සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ඊයේ කැඳවලා තිබෙන මාධ්‍ය හමුවක් ඒ ගැන අවධානයට යොමු කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ජාතික ඖෂධ අධිකාරී පනත සහ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පිළිබඳව මොවුන් එහිදී අදහස් පළ කළා. නව ඖෂධ පනත් කෙටුම්පත සේනක බිබිලේ මහාචාර්යවරයාගේ ඖෂධ පනත් කෙටුම්පතට සමාන නොවුනත් එහි යම් යම් කරුණු ප්‍රායෝගිකව කෙසේ හෝ යථාර්ථයක් බවට පත් කරගන්නට පුළුවන් කියලා ඔවුන් එහිදී සඳහන් කළා. කොහොම වුණත් මීට සහයෝගය දක්වන බවත් මෙය සේනක බිබිලි මහත්මයාගේ ප්‍රතිපත්තිය කරා තරමක හෝ ලංවීමක් දක්නට ලැබෙන බවත් ඔවුන් එහිදී සඳහන් කළා. කොහොමුණ තරංග වත්මන් ජනාධිපතිතුමත් සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉඳලා තමයි ජනාධිපති දුහරේට තේරිපත් වුණේ. ඉතින් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ආපු අභියෝග පිළිබඳවත් ඔහු එහිදී වින්ද අප්‍රසන්න දේවල් පිළිබඳවත් සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මෙන්න මේ විදිහට මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. මේ වර්තමාන ආණ්ඩුව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳව අපි පළමුවෙන්ම ඔවුන්ට කෘතඥතාවය පළ කරනවා. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් තුළ මේ ඖෂධ සහ උපකරණ පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක නොවීම නිසා, නීතියක් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාවත් රෝගීනුත් ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා, විදුෂ්කරතාවයන් වලට පත් වුණා. වෘත්තීය සමිතිය විදිහට අපි මේක දැකපු නිසා තමයි මහාචාර්ය සේන බිබිලේ අනුස්මරණ සංවිධානයේ විදිහට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය රටේ ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි දිගින් දිගටම කරේ. එවකට මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී වර්තමාන ජනාධිපතිතුමා මේ ඖෂධ ප්‍රතිපත්තිය ගේන්න යම් උත්සාහයක් ගත්ත කියන එක අපි දැක්කා. හැබැයි ඊටාම හාස්‍යජනක විදිහට ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් රටට අත්‍යවශ්‍යයි. ඒක විධිමත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් විය යුතුයි. ජනතාවට ඉතාම වගකීමෙන් කටයුතු කරන්න පුළුවන් විදිහට
සකස් කරපු මහාචාර්ය සේන විබිලේ මහතා විසින් ඉදිරිපත් කරපු ඒ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රටේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා අපි මේ මොහොතේ වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීම් කරනවා. පහුගිය කාලේ 2004න් පස්සේ තිබෙන සෑම ආණ්ඩුවක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරගත්තා මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කරනවා කියලා. පහුගිය කාලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වර්තමාන ජනාධිපතිතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා යම් උත්සාහයක් ගත්ත බව අපි දැක්කා. සහ ඊට යම් පිරිස් බාධා කළ බවත් යම් දේශපාලඥයන් විශාල බලපෑම් තිබු බවත් එතුමා ප්‍රසිද්ධියම කියලා තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන ආණ්ඩුව මේ පනත් කෙටුම්පතක් ගෙනල්ලා ජාතික ඖෂධ ප්‍රතිපත්තියකට අවශ්‍ය නීතිමය රාමුව සඳහා යම් පියවරක් ලැබීම සම්බන්ධයෙන් අපි සුබවාදීව බලනවා. නමුත් මෙය කිසිසේත්ම සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස හෝ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස හඳුන්වා දීම වැරදි කියන එක අපි තාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. අත් වශයෙන්ම ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් දැනට උද්ගත වෙලා තියෙන ගැටලු වන ඖෂධ අවභාවිතය, ඖෂධ මිල පාලනයක් නැතිවීම, ඖෂධ හිගය, බාල ඖෂධ රට තුළ සංසරණය වීම මේක ඍජුව සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපානවා, රෝගීගේ ජීවිතයට බලපානවා. එම නිසා අපි දකින කාරණය තමයි අපේ රටේ ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් මේ ඖෂධ ගැටලු වලට නිශ්චිත විසඳුමක් අවශ්‍යයි. අපි අසුභවාදී වෙන්නේ අපි සුභවාදී වෙනවා. අපේ රටේ ඖෂධ ගැටලු විසඳීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පුළුවන් නම් සේනක බිබිලේ ප්‍රතිපත්තිය දක්වා මේ ගෙනියන්න අපි සංවිධානයක් විදිහට මේ පනත් සමාජ අපිට පූර්ණ සහයෝගය දක්වනවා පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ තොරතුරින් පස්සේ සූදානම දේශපාලන කරළියේ එපිටර්මි පිට තොරතුරු වගතුග සමගින් කෙටි විරාමයකට. ඔව් ඒ විදිහට එක තැනක ඒ දේවල් ඒ විදිහට කතා බහ කරගෙන යනකොට තවත් තැනක තවත් කතා බහක් ඇති වෙනවා මේ හා සම්බන්ධවම. විශේෂයෙන්ම පෙරළුගාමී සමාජවාදී පක්ෂයත් මේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව Tamanගේ අදහස් මතවාද මාධ්‍ය වෙතට රැගෙන ආවේ මෙන්න මේ විදිහටයි කියලා අපි වගතුග තුලින් ඔබට කියන්න සූදානම් වෙනවා. ඔබට දැන් දැක බලා ගන්න පුළුවන් ඔවුන් කිව්වේ මොනවද කියලා. මේක තවමත් මහ ජනතාව අතරට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතට ලබා දී නැහැ. දැන් ආණ්ඩුව සැලසුම් කරනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සමගම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව තුල මේක කඩිනමින් සාකච්ඡා කළා. මාර්තු 4 වෙනිදා දවස ඇතුලේ විවාදයක් තියලා 4 වෙනිදා හවස මේක සම්මත කරන්න. මේ පිටු 91කින් සමන්විත පනත් කෙටුම්පත කියව ගැනීම සඳහා එක දවසයි දීලා තියෙනවා. මේ පනතේ නීතියක් ලෙස දාලා තියෙනවා 56 වෙනි වගන්තියේ ඖෂධීය නාමය ලියලා වෛද්‍යවරයා කැමති නම් වරහන් තුල වෙළඳ නාමය ලිවිය හැකියි. ඖෂධවේදියාට කියනවා වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන ඖෂධීය නාමයෙන් නම් ඔබ ළඟ තිබෙන ඕනෑම වෙළඳ නාමයක් සහිත එකකින් සුදුසුය හැඟෙන එකක් රෝගියාට දෙන්න. සමාගම් වලට මොකද්ද දාලා තියෙන නීති? සමාගම් වලට තමන් කැමති විදිහට වැඩ කරන්න පුළුවන්. මිල පාලනයට දාලා තියෙනවා කමිටුව. පනතේ කොහෙවත් නැහැ. ඒ කමිටුවේ බලතල මොනවද? මේකේ ඖෂධවල මිල තීරණය කිරීමේ සැලකිය යුතු බලයක් පවරලා තියෙන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය. ඉතින් මේ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය කියන්නේ සීනි මිලයි පරිප්පු මිලයි පාලනය කරන්න මිලවල් දාලා ඒ මිලට වඩා වැඩිපුර කඩවල් වල විකුණද්දී ඒක වළක්ව ගන්න බැරි ආයතනයක්. ඖෂධ ලියාපදිංචිය සීමා කරන කිසිදු නීතියක් නැහැ. ඖෂධ නීතිගත සංස්ථාව ගැන වචනයක්වත් නැහැ. ඒක ගොඩනගන්නේ කොහොමද? ඖෂධ නිෂ්පාදන රජය මැදිහත් වෙන්නේ කොහොමද? ඒක මුකුත් නැහැ. මේ පනත වෙනුවට අලුත් පනතක් සම්පාදනය කරන්න පොරොන්දු වුණ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ගේන. නයමි සාමාන්‍යයෙන් කාන්තාවක් විතර ගෙදරකට මල් පෝච්චි කීයක් විතර වුණද? ඔයගොල්ලන් ගෙදර මල් පෝච්චි කීයක් තියෙන කියලා දැන් මම අහන්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් ගෙදරකට සාමාන්‍යයෙන් මල් පෝච්චි කීයක් විතර නඩත්තු කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ව්‍යාපාරික මට්ටමින් මල් පෝච්චි වගා කිරීමක් පිළිබඳව මේ අපි මේ කියන්නේ විසුද්ධු බව වෙනුවෙන් සුන්දරත්වය වෙනුවෙන් මල් වගා කරනකොට අපි කොහොමද ඒ කටයුතු සිදු කරගෙන යන්නේ? නයමි තාප්පයකට බැම්මකට මල් පෝච්චි වලින් සරසන්න අවස්ථාවක් උදා වෙනවා නම් ඒක කොයි වගේ තියෙනවද? පිටරං ඉතින් තරංග සාමාන්‍යයෙන් ගෙදර උහෙන පිහෙන කටයුතු වලට මේ හාල් තුන පහ ගන්නවා මිසක් මේ මල් පෝච්චි වලින් තාප්ප සරසන්න තරම් අපිට පුළුවන් කමක් නැහැනේ. ඔව්. පහුගිය දවස්වල නම් සමාජය තුළ හුඟක් කතා බහ සිද්ධ වුණා. විශේෂයෙන්ම මල් පෝච්චි ගෙනාවු ප්‍රමාණය, ඒවා දවසකට කොයිතරම් ප්‍රමාණයක් මල් මැරෙනවද, මේ මල් පෝච්චි ඉවත් කරනකොට ඒ සඳහා තියෙන මල් පෝච්චි රැක ගන්න, එහෙම නැත්නම් මල් පැල රැක ගන්න කොයිතරම් වියදමක් කරන්න ඕනද? ඔන්න ඔය ලොකු කතා බහක් සමාජය තුළ ඇති වුණා. මේ පිළිබඳව විවිධ දේවල් අපි මාධ්‍ය හරහා දැක්කා. මොනවද කියන්න තියෙන්නේ? ඔව් තරංග දැන් අපි මේ පොඩ්ඩක් බලන්න සූදානම් වෙන්නේ ලක්ෂ 30ක වගේ මේ පොඩි මුදලකින් මල් පෝච්චි තාප්පයක් නඩත්තු වුණ හැටි.
කොළඹ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තාප්ප සැරසිල්ලක් ලෙස සකස් කර තිබූ මල් පෝච්චි 45000ක තොගය ගම්පහ උද්භිත උද්‍යානයේ වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම මල් පෝච්චි සැරසිල්ල පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් සකස් කරන ලද්දේ රුපියල් ලක්ෂ 30ක වියදමින්. සාමාන්‍යයෙන් මාසයකට මල් පැල 3000ක් පමණ මිය යන අතර ඒ වෙනුවෙන් නව මල් පැල අඩංගු මල් පෝච්චි තැන්පත් කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කරන අතර නඩත්තු කටයුතු සහ මාසික ජල බිල වෙනුවෙන්ද විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. මේ අනුව මාසකට ලක්ෂ සංඛ්‍යාත මුදලක් මෙම මල් පෝච්චි 45000 වෙනුවෙන් වැය කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයට සිදුවනවා. පසුගියදා මෙම මල් පැල පරීක්ෂා කළ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දන්වා සිටියේ මල් පෝච්චිවල පස් ඉවත් කර අලුත් පස් යෙදවීමට වහාම කටයුතු කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් මල් පැල සියල්ල විනාශ වී යා හැකි බවද ඔහු පෙන්වා දුන්නා. එවැනි කටයුත්තක් සඳහා වියදම් කළ යුතු ඇත්තේ මහජන මුදල් බැවින් රටේ ජනතාවගේ මුදල් මෙවැනි නිරර්ථක නාස්තිකාර කටයුතු සඳහා යෙදවීම තවදුරටත් කළ නොහැකි බැවින් අදාළ මල් පෝච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යානය වෙත බාර දීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. කොහොම වුණත් අවසානයේදී තීරණය වුණා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළා මේ මල් පෝච්චි තාප්පය මේ මල් පෝච්චි එකින් එක ගලවලා ගම්පහ උද්භිත උද්‍යානයට යවන්න. කොහොම වුණත් මේ මල් පෝච්චි ප්‍රවාහනයේදී නම් අපිට දක්නට ලැබුණේ තරංග මල් පෝච්චි 45000ක් මෙතනින් ගෙනිච්චට මල් පෝච්චි 5000ක්වත් ඉතුරු වෙයිද කියන කාරණේ අපිට පොඩි ගැටලුවක් වුණා. මොකද ඒ ප්‍රවාහනය කරපු ආකාරය නිසා. ප්‍රවාහනය කරපු ආකාරය විතරක් නෙවෙයි පටවපු ආකාරය. එතනින් අරගෙන වාහනයකට පටවන ලොරි රථයකට පටවන ආකාරය ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා බාපු ආකාරය නම් අපි දැක්කේ නැහැ. දකපු ඇති සමහර විට අපිට හිතන්න තියෙන්නේ අර කියපු ගාන නෙමෙයි 5000ක්වත් ඉතුරු හිත දන්නේ නැහැ. අවසානයේ කියන සිතුවිල්ල තමයි අපේ හිතට නම් ආවේ. දැන් අපේ වගතුක තුලින් කියන්න යන මේ කරුණ දේශපාලනික කරුණක්ම නොවුනත් එය අපේ රටට අපට වටින කරුණක්. අභිමානවත් ගුවන් හමුදාවට වසර 64ක් සම්පූර්ණ වීම 64 වන සංවත්සරයේ සමරීම පිළිබඳව අපි සකස් කළ සුවිශේෂී වැඩසටහනකටයි දැන් ඔබව මෙසේ වගතුක තුලින් යොමු කරන්නේ. දෙවන ලෝක යුද සමයේ අමිහිරි අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් එවකට ශ්‍රී ලංකාවේ සිටි පෙරතික ආසියා කලාපයේ අනදින නිලධාරී ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් මහතා ගුවන් හමුදා ආරක්ෂක පද්ධතියක් ඇති කිරීමේ වැදගත්කම අවබෝධ කරගනු ලැබුවා. ආරක්ෂක විදේශ අමාත්‍යවරයාගේ ලේකම්වරයා වූ ආර්.ජී. සේනානායක මහතා 1949 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයාගේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වීම හේතුවෙන් 1951 වසරේ මාර්තු මාස 2 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් මෙරට ගුවන් සුරකීමට ආරක්ෂක හමුදාවක් බිහි වුණා. එහි ප්‍රථම ගුවන් හමුදාපතිවරයා බවට ගෲප් කැප්ටන් ජී.සී. බ්ලේඩන් මහතා පත් වූ අතර 1951 වසරේ ජූලි මාස 7 වනදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සහභාගීත්වයෙන් පාසන් වීදියේ ගුවන් හමුදා මූලස්ථානයේදී සමාරම්භක පෙළපාලිය පැවැත්වුණා. ගෲප් කැප්ටන් ජේ.එල්. බාකර් මහතා 1958 වසරේදී ගුවන් හමුදාපති ධුරයට පත් වූ අතර රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ලාංකික ගුවන් හමුදාපතිවරයා වූයේ 1962 වසරේ නොවැම්බර් මාස 1 වෙනිදා සිට 1970 වර්ෂය දක්වා එම ධුරයේ කටයුතු කළ යා කොමඩෝර් ඊ.ආර්. අමරසේකර මහතායි. කෙසේ වෙතත් රාජකීය ලංකා ගුවන් හමුදාව 1972 වසරේ මැයි මාස 22 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාගත කෙරුණා. එතෙක් මෙතෙක් කාලය තුල 2009 මැයි මාස 19 වන දින කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේදී පවා මානුෂීය මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව ඉටු කළ කාර්යභාරය අනුපමේයයි. ඒ වෙනුවෙන් ගුවන් හමුදාව තෙවතාවක් ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ සියලු තොරතුරුත් එක්ක වගතුගත් එක්ක අද දවසේ ඔබෙන් අපි සමු ගන්නයි සූදානම් වෙන්නේ. හැබැයි අද සමුගන්නේ හෙටත් හමු වෙන කියන බලාපොරොත්තුව ඔබට සමීප කරමින්. ඔව් දේශපාලන කරණයේ පිට මෙපිට තොරතුරු වගතුග සමගින් හෙටත් රාත්‍රී 7ට හමු වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.